පසුවදන යථාවාදී තථාකාරී කතාබහ ජනතා විමුක්ති පෙරමුණ කඩාගෙන එළියට ආවේ ලෝණ විජේවීර සහෝදරට ඕන උනායි මේ වැඩ කරන ජනතාවගේ වැඩ කරන ජනතා කොටස් වල සමාජයේ පහළ ස්තරවල ස්වාධීන දේශපාලන බලයක් ගොඩනගන පක්ෂයක් අත ජනතා විමුක්ති පෙරමුණේ නැතිව තිබුණු අමුතු සමාජවාදයක්ට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ තියෙන මුල් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අරමුණයි පසු කාලීන ජනතා විමුක්ති පෙරමුණ ගිය පාරයි අතර පැහැදිලි වෙනසක් තිබුණා. රටක මිනිස්සු කන්න ඕන කැම ටික ගන්න බඩු ටික ගන්න පොලිමක ඉන්නවා කියන්නේ මොකක්ද ඒකේ තේරුම? විදේශ විනිමය අර්බුදයක් නේ මේකට මූලික කියලා කියන්නේ. එක පැත්තකින් බාණ්ඩ හිඟයක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ ආණ්ඩු බලය පෙරටුගාමි සමාජවාදී පක්ෂයට ලැබුණොත් මුලින්ම මොකද්ද කරන්නේ? ආණ්ඩු බලය පක්ෂයක් අතින් කියන ඉවත් කරලා ඒක පොදු ජනතා ව්‍යුහයන් අතර පත් කරන ක්‍රමවේදයක් සකස්. අවුරුදු 74ක් තිස්සේ සුවන වූ රෝගයක් අවුරුදු 74ක් තිස්සේ ඔඩු දුවන රෝගයක් සහිත සමාජයක ඉඳගෙනයි අද අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඒ අනුව වසර 74ක් තිස්සේ මේ අදාළ රෝගයට ඖෂධයක් නැතුව අපි ලත වෙනවා තාම. ඖෂධයක් දැනම හරි ඒ ඖෂධය නිවැරදි විදියට භාවිත කරන්නේ නැතුව වෙනවා. ඒ වගේ සමාජයක ඉඳගෙනයි, ඒ වගේ ක්‍රමයක ඉඳගෙනයි, ඒ වගේ අන්ත දුක්ඛිත ජීවිතයක ඉඳගෙනයි අපි අද මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඒ අනුව මේ මොහොතේ මේ තප්පරේ මේ රටේ පවතින අර්බුද පිළිබඳව හා ඒ අර්බුද වලින් ගොඩ යන මඟ පිළිබඳව සාකච්ඡා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. අයබෝන්. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ඓතිහාසික අවස්ථාවක් විදිහට අපි ගත්තොත් 2012 සැප්තැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණ කඩාගෙන එළියට ආවේ. ඇත්තට මේක සිදුවන්නේ 2011 සැප්තැම්බර් මාසයේ. 2011 සැප්තැම්බර් ඊට පස්සේ 2012 අප්‍රේල් මාසයේ තමයි අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස මුලින්ම අපේ සමුළුව පැවැත්වුවේ. 1965 දී ජනතා විමුක්ති පෙරමුණ කියලා එකක් ඇයි රෝහණ විජේවීර සහෝදරයා සහ තව බොහොම අතේ ඇඟිලි ගානක වගේ සහෝදරු පිරිසක් එකතු වෙලා හැදුවේ. ඒ වෙනකොටත් ලංකාවේ විශාල වාමාංශික ව්‍යාපාරයක් තිබුණා. ලංකා සම සමාජ පක්ෂය තිබුණා, ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තිබුණා. ඒකට ඒවා අති විශාල පක්ෂ, ඒවා දැවැන්ත බලයක් තහවුරු කරගත්ත බහුජන ව්‍යාපාර. ලංකා සම සමාජ පක්ෂය ගත්තොත් ලෝකේ ලොකුම ටොස්කිවාදී පක්ෂය එක. එතකොට එවැනි වමේ ව්‍යාපාරයක් තියෙන තැනක ඇයි මෙහෙම පක්ෂයක් හැදුවේ කිව්වොත් ඊටාම පැහැදිලි. ඒ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ක්‍රමානුකූලව සභාගවාදයට ගිහිල්ලා 1964 වෙනකොට ඉල්ලීම් 21 ව්‍යාපාරය පාවලා දීලා ආණ්ඩුවලට එකතු වෙන තැනකට ගිහිල්ලා තිබුණා. එතකොට ඇත්තටම එතනින් පස්සේ ඒ වමේ ව්‍යාපාරය අර මූලික දක්ෂිණාංශික පක්ෂවල දේශපාලනයම තමයි පෝෂණය කරමින් ගියේ මතවාදී තලයේ. රෝණ විජේවීර සහෝදරට ඕන වුණා එහෙම නැතිව මේ වැඩ කරන ජනතාවගේ වැඩ කරන ජනතා කොටස් වල සමාජයේ පහළ ස්තරවල ස්වාධීන දේශපාලන බලයක් ගොඩනගන පක්ෂයක් හදන්න. ජනතා විමුක්ති පෙරමුණනේ නිර්මාණය වෙන පළවෙනි පක්ෂය. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ තමයි නම. ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් නිර්මාණය කරපු පක්ෂය. එතකොට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා ඔබලා නිර්මාණය කරන පක්ෂය පෙරටුගාමි සමාජවාදී පක්ෂය. එතකොට එතන සමාජවාදී කියන වචනයක් තියෙනවා. එතකොට ප්‍රධාන පළමු පක්ෂය වුණු ජනතා විමුක්ති පෙරමුණේ නැතිව තිබුණු අමුතු සමාජවාදයක්ට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ තියෙන. එතකොට අමුතුවෙන්වත් මේක සමාජවාදී කියන වචනය ඔබන්න හේතුව මොකක්ද හේතුව? ඒක මෙහෙම එකක් තියෙන. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන අවදියේ පන්තියට ස්වාධීන දේශපාලන මාර්ගයක් ඇති කිරීමේ නිර්මාණය කිරීමේ ආරමුණක් තිබුණා මම අර කියපු විදිහට. නමුත් පස්සේ කාලෙක අපිට තේරුණා විශේෂයෙන් 2000 ගණන් වලින් පස්සේ 2002 2003 ඒ වගේ අවුරුදු වලින් පස්සේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ගමන් කරමින් හිටියේ ඒ පාරේ නෙමෙයි. අපි හිතන්න ආසන්න ජනාධිපතිවරුන් ටික හිතන්නේ 2005 ජනාධිපති වෙන්නේදී මහින්ද රාජපක්ෂට සහාය දුන්නා. 2010 ජනාධිපති වෙන්නේදී සරත් ෆොන්සේකට සහාය දුන්නා. 2015 ජනාධිපති වෙන්නේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන්නා. ඒ විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය දිගහැරලා තිබුණේ. එතකොට මේ මුල් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අරමුණයි පසු කාලීන ජනතා විමුක්ති පෙරමුණ ගිය පාරයි අතර පැහැදිලි වෙනසක් තිබුණා. එතකොට අපි ඒ දේශපාලනය අනුමත කළේ නැහැ. ඒ නිසාම පක්ෂය ඇතුලේ යම් තාම බරපතල සංවාදයක් දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. දැන් මම පුද්ගලිකව ගත්තා අපි මේ දේශපාලනයට එද්දී දේශපාලනයට දැම්මත් නම් බලපෑවා. ඔය වික්ටර් හියුගෝලාගේ, ඇලෙක්සැන්ඩර් ඩූමලාගේ ප්‍රංශ සම්භාව්‍ය සාහිත්‍ය බලපෑවා. විශේෂයෙන් ඔය ප්‍රංශ විප්ලව සමයේ ඒ වැඩවසම් ක්‍රමයට එරෙහිව ගොඩනැගුණු නූතනවාදී සාහිත්‍ය බලපෑව.
ඊට පස්සේ සෝවියට් සාහිත්‍ය විශාල බලපෑමක් කළා. ගුරු ගීතය වගේ පොත්වල ඉඳලා අම්මා වගේ පොත්වල ඉඳලා පෙරළුණම පස දක්වා සෝවියට් සාහිත්‍ය බලපෑමක් තිබුණා. ඔය ඔබ කතා කරන ඔය පාවෙල් කෝචාගින් ලගේ එතකොට අයිලේ ඇවිදගෙන ගිය බුදු විශේෂන් ලගේ ඔය කතා ටික අපි දැන් තාමත් කතා කරනවානේ. එතකොට ඔය පරණ රුසියාව ඔය පරණ රුසියාවේ සාහිත්‍ය ෆැන්ටසිය කියන එක මේ වෙලාවේ කියන්නේ බොහෝ ක්ෂේත්‍ර වලින් විවේචනය ලක් වෙනවා. මේ පරණ තාම රුසියාවේ අර ස්ටෙප්ස් තනබිම් වල කතා ටික කී ඉන්න ඔය පරණ වමේ පක්ෂ ටික කියලා ඔහොම චෝදනාවක් තියෙනවානේ. එතකොට මම අහන ප්‍රශ්නය පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ දේශපාලනය කරන්නේ තාමත් මාක්ස් ලෙනින් වාදය පදනම් කරගෙනද එහෙමත් නැත්නම් යම් සංශෝධනවාදී ප්‍රතිපත්ති පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ දැන් නිර්මාණය වෙලා තියෙනවද කොහොමද? මම අතර නැවතිච්ච තැනින්ම කියනවා නම් එතකොට අපි දැන් අපේ ජීවිතයේ යම් දේශපාලනය කිරීම සඳහා වන අරමුණක් ගොඩ නැගුණා. දැන් මට පුද්ගලිකව ගත්තත් අර පොදු වශයෙන් අර දේශපාලන පිරිහීම ජනතා විමුක්ති පෙරමුණේ වෙද්දී පුද්ගලිකව ගත්තත් මට හැඟීමෙන් තිබුණා මම දේශපාලනය කරන්න තෝරගත්ත පාර තිබුණේ කොහොම හරි පාර්ලිමේන්තුවට ගිහලා മന്ത്രിකමක් කරන් එහෙම පාරක නෙමෙයි අපි දේශපාලනය තෝරගත්තේ. අපි දේශපාලනය තෝරගත්ත පාරේ නෙවෙයි දැන් මේ අපි යමින් ඉන්නේ කියන ප්‍රශ්නේ තිබුණා. ඒකත් එක්ක තමයි මේ බෙදීම සිද්ධ වෙන්නේ. ඒ බෙදීමේදී අපි ඔබ කලින් ඇහුවා සමාජවාදී කියන නමයි භාවිතා කළේ කියලා. ඔබ දෙවෙනුව ඇහුවනේ මේ මාක්ස් ලෙනින්වාදී පක්ෂයක්ද කියලා. එතකොට ඒකෙදී ඇත්තම සමාජවාදී කියන නම භාවිතා කරන්නේ කලින් භාවිතා නොකර තිබුණු හේතුවක් තිබුණා. ඒ වෙනකොට සමාජවාදී කියන එක ලෝකේ පුරා ස්ථාපිත වෙච්ච මතයක් විදිහට තිබුණා. නමුත් අපි දැන් මේ මොහොත ගත්තට පස්සේ ඔබ අර කිව්වා වගේම මේ සමාජවාදී කියන්නේ යල්පැන ගීතයක් වගේ අදහසක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ අපි හිතුවා ධනවාදය කියන්නේ ධනය වෙනුවෙන් පෙනී ඉන්න සමාජයනේ. සමාජවාදය කියවම සමාජය වෙනුවෙන් පෙනී ඉන්න සමාජය. අනේ සමාජය වෙනුවෙන් දේශපාලනය කිරීම, සමාජය වෙනුවෙන් පෙනී සිටීම, සමාජය වෙනුවෙන් ආර්ථිකයේ දේශපාලන සංවිධානය කිරීම කියන එක පැත්තට අපි වඩා වැඩි මැදිහත් වීමක් කළ යුතුයි කියලා මතවාදී පැත්තේ. ඒ අනුව තමයි අත්‍තරම සමාජවාදයේ ගොඩනැගීම සඳහා පෙරටුගාමී කාර්යභාරයක් ඉටු කරන පක්ෂය කියන අදහසින් තමයි අපි පක්ෂ නම දැම්මේ. ඒතර මාක්ස් ලෙනින්වාදයේදී මෙහෙමයි කියන්නේ. දැන් පොත්වල මාක්ස් ලෙනින්වාදය කියලා එකක් තියෙනවා. ඒක අපි දේව භාෂිතයක් වගේ පිළිගන්නවා. අපි මේ බයිබල් එක වගේ ඒකේ කොටේෂන් කියනවා වගේ එකක් නෙමෙයි තියෙන්නේ. අපි මේ මොහොතේ මූණ දෙමින් ඉන්න සංකීර්ණතාවලට, මේ මොහොතේ අපි මූණ දෙමින් ඉන්න දේශපාලන අභියෝග වලට උත්තර හොයාගෙන යද්දී අපි ඒ උත්තර හොයන්න අපි තෝරගන්න දිශානතිය, තෝරගන්න මාර්ගය ඒ මාක්ස්ලා ලෙනින් තෝරගත්ත පාර. ඒ අපේ ක්‍රියාමාර්ග සමාන නැහැ, ආකෘති සමාන නැහැ, මත ලොකු වෙනස්කම් තියෙනවා. නමුත් ඒ ඔක්කොම තියදී අපි හිතන විදිහේ අපේ thinking pattern එකේ අපේ මනස් වියමන වැඩ කරන්නේ එක විදිහකට. ඒ අර්ථයෙන් ගත්තොත් අපේ මාක්ස් ලෙනින්වාදීන් තමයි. ඔව් දැන් ඔබ කියන විදිහට ඔබ මේ හෘද සාක්ෂිය ආරක්ෂා කරගෙන ඒ මාක්ස් ලෙනින්වාදී මුල්ලේ ගැන්වීම් වල සුද්ධ භාවයන් ආරක්ෂා කරගෙන එහෙම දේශපාලනයක් කරනවා කියලා කියනවා. එතකොට මේ දේශපාලනය මේ මොහොතේදී කරද්දී ඒ කියන්නේ දැන් ලංකාවේ ගත්තොත් දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. ඔවුන් ගත්තාම ප්‍රසිද්ධ වේදිකාවේ මැතිවරණ කරනවා, ඡන්ද කරනවා, මේ හැම දෙයක් ඇතුළේ මේ තරඟකාරී බලවාදී අරගලය ඇතුළේ වැඩ කරනවා. එතකොට මේ බලය අල්ලා ගැනීම කියන මේ වැඩබිම ඇතුළේ වැඩ කරනකොට දේශපාලන පක්ෂයක් විදිහට තවදුරටත් ඔය මූලධර්ම සියල්ල ආරක්ෂා කරගෙන හෘද සාක්ෂියට එක හෙලාම එකඟ වෙලා ඔය කටයුතු කරන එක යම්කිසි විදිහකට දේශපාලන පක්ෂ අනාගතයට එහෙම නැත්නම් අවසාන වශයෙන් බලය අල්ලා ගැනීම කියන එකට බාධාවක් වෙන්නේ නැද්ද? ඒක මෙහෙම එකක් එක පැත්තකින් අපි දැන් අපි මූලිකත්වයේ දීලා තියෙන්නේ හෘද සාක්ෂිය හරි අපි මොකක් හරි පොතක ලියලා තියෙන මූල ධර්මයක් පිරිසිදුව ක්‍රියාවට නංවන්නේ කෙසේද වගේ එකක් ගැන නෙවෙයි අපේ වැඩි අවධානය තියෙන්නේ. අපේ වැඩි අවධානය තියෙන්නේ මේ මොහොතේ අපි මුහුණ දෙන ප්‍රශ්නවලට කොහොමද අපි මේ අරුබුදයට පිළිතුරක් සම්පාදනය කරගන්නේ. ඒ පිළිතුරක් සම්පාදනය කරගනිද්දී අපි කිසිසේත්ම අත් නොහරින මූල ධර්ම මොනවද වගේ දැනගන්න. එතකොට අපේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් තියෙනවා. එතකොට මේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් අපි ආරක්ෂා කරන ඔබ අහන ප්‍රශ්නේ මට හිතෙන්නේ අපි ඒ කියන්නේ මෑත කාලීනව පරම්පරාමය වශයෙන් වෙච්ච වෙනසක් නෑ. අපි උදාහරණයකට ගත්තොත් 1987-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක නිරත වෙච්ච වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් විරුද්ධ අය පවා යම් ධනාත්මක පැත්තෙන් කියපු එකක් තමයි ඕන් ප්‍රතිපත්ති ගරුකයි. ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් මැරෙන්න ලෑස්ති කියන එක සමාජයේ තිබුණේ දේශපාලන බලය සඳහා ළඟා වෙද්දී ඒක සුදුසුකමක් ලෙස සැලකන එකක්.
ප්‍රතිපත්ති ගරුක භාවය ප්‍රතිපත්ති වල ස්ථාවරව කකුල් ගහලා ඉන්න එක තමයි බලය සඳහා වෙන සුදුසුකම වගේ එකක්. නමුත් ඊට පස්සේ දැන් මේ දේශපාලනේ වෙලා තියෙන වෙනස හොඳට තේරෙනවා. දැන් ප්‍රශ්නයක් ලෙසම එනවා එහෙම ප්‍රතිපත්ති ගරුකව ඉඳලා බලය කරා යන්න පුළුවන්ද කියලා. ඒක ඉන්නේ මෑත කාලීනව සමාජයේ අර දේශපාලන ක්ෂේත්‍රයේ වෙච්ච මහා බිඳ වැටීම ගරා වැටීමත් එක්ක. ඉතින් ඒක පිළිසකර කළ හැක්කේත් අපි හිතනවා යම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයකට දේශපාලන ප්‍රතිපත්තිය කියන එක අර උපයෝගිතාවාදී විදිහට වැඩි වාසි පැත්තට හොයියා කියන එක වෙනකොට යම් නිශ්චිත ප්‍රතිපත්ති මත පදනම් වෙන එක. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ හරිම අර මූලධර්මවාදී ලෙස මොනවා හරි දෘෂ්ටිවාදයක් ඔළුවේ තියාගෙන ඒකට අනුව යථාර්ථය කපන්න යනවා කියලා එකක් අපේ නැහැ. අපි යථාර්ථයේ තියෙන සංකීර්ණතාවලට මූණ දෙද්දී ප්‍රතිපත්තියක් උඩ ඉඳලා මූණ දෙනවා. කියන්නේ පැහැදිලිවම සමාජවාදය නැත්නම් මාක්ස්වාදය කියන එක පරිණාමීය ලක්ෂණ උරුම කරගත්තු එකක් කියන එක පැහැදිලිවම ඔබගේ පක්ෂය පිළිගන්නවා. අනිවාර්යෙන්. මොකද ඒක තියෙන්නේ දැන් අපි උදාහරණයක් ගන්න පහුගිය දවස්වල අර මේ 41 සේනාංකයේ සමුළුවක් තිබ්බා. ඒ සමුළුවේදී මම දැක්කා අනුරුද්ධ ප්‍රදීප් දේශනයක් කරනවා. ඒ දේශනයේදී ඔහු කියනවා සමාජවාදී යල්පැනලා. ඉතින් සමාජවාදී යල්පැනලා කියන්නේ ඔහු ගේන මේ නිදසුන් තියෙන්නේ සෝවියට් දේශයෙන් චීනෙන්. ඉතින් අපි මේ සෝවියට් දේශයේ චීනේ දැකලා මේ සමාජවාදයට කැමති වෙච්ච අය නෙවෙයිනේ. අපි සමාජවාදය සඳහා එළඹුණේ ලංකාවේ ජනගහනය 127.1ක්ම මන්ද පෝෂණයෙන් පෙළනවා කියලා ලෝක සාගිනී දර්ශකය කිව්වට පස්සේ තමයි අපි සමාජවාදය හදන්න හිතුවේ. මේ මිනිස්සු තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල මැරිලා වැටෙනවා දැකලා තමයි අපිට සමාජවාදය හදන්න හිතිලා තියෙන්නේ. මේ ලෝක මට්ටමින් පරිසරයේ මහ විශාල විනාශයක් වෙනවා දැකලා තමයි ඉදිරියේදී මේ මිහිතලය මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි එකක් බවට පත් වෙනවා කියලා අනාවැකි පළවෙද්දී තමයි අපිට සමාජවාදය සඳහා උත්ප්‍රේරණය ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ අපි නිකන් මේ ලෙනින්ගේ රැවුල දැකලා ආස හිතිලා මේ මාක්ස්ගේ පොත්වල තියෙන මේ බුද්ධිමය ප්‍රතිභාවට වශී වෙලා මේ වීදි පුරා යන ගැටුම්කාරී ප්‍රචණ්ඩ මහජන අරගලවල රැඩිකල් කම දැකලා චූන් වෙලා මාක්ස් අදිනුලා නෙවෙයිනේ. ඒත් අපි මේ නිශ්චිත ප්‍රශ්නෙට කොහොමද උත්තරයක් හොයන්නේ? ඒ උත්තරේ හොයද්දී මොකක්ද අපි පදනම් වෙන මූලධර්ම කියන එකදී අපිට ඊටාම දැඩි විශ්වාසයක් තියෙනවා මේ මාක්ස් ලෙන්වාදී මූලධර්ම සහ විශේෂ සමාජවාදී ප්‍රතිපත්තිය කියන එක මත තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරක් සොයන්නේ. ඔබ ඒ කිව්ව විදිහට දැන් මේ මොහොතේ යම්කිසි අර්බුදයක් තියෙනවා. එතකොට අවසාන වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විදිහට මේ අර්බුද පිළිබඳව දැකලා මේ අර්බුද වලට උත්තර වශයෙන් අවසාන වශයෙන් ක්‍රියාත්මක වුණු අවස්ථා දෙක තුනක් නිකන් උදාහරණයක් විදිහට දැක්වුවා. දැන් මෑත කාලීනව ගත්තත් නිකන් අපි හිතන්න සමාජයේ විවිධ අවස්ථා අපි හිතන්න දැන් ගුරුවරුන්ගේ අරගලයක් ආවා ඔවුන්ගේ වෘත්ති අයිතීන් වෙන්නේ. ඒකට ඒ වෘත්ති අයිතීන් වෙනුවෙන් වෙන අරගලයේ ඔවුන්ගේ තිබුණ ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් තමයි බලවේගී ප්‍රශ්නේ තිබුණේ. නමුත් ඒ ප්‍රශ්නේ ගැට ගැහිලා තිබුණ ලංකාවේ සමස්ත පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ පැවැත්ම පිළිබඳ විශේෂ නිදහස් අධ්‍යාපනයත් ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත් එක්ක මේක බැඳිලා තිබුණා. එතකොට බලවේගය සමහර විට Tamanට වැටුප් වැඩි කර ගැනීම කියන තැනකින් ආවා. නමුත් අපි දේශපාලන ව්‍යාපාරය ඊට වඩා පුළුල් ලෙස නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම කියන තැනින් ඒක පුළුල් කිරීම කියන තැනින් අධ්‍යාපනය සඳහා රාජ්‍ය වගකීම බාරගත යුතුයි කියන තැනින් අපි මේකට ප්‍රවේශ වුණා. ඒකට අරගලයේ ඇතුළේ අරගල දෙකක් තිබුණා. එකක් තමයි ගුරුවරුන්ට වැටුප් දිනා දීමේ අරගලයක් තිබුණා. දෙවෙනි එක තමයි මේක වැටුප් අරගලයකින් ඔබට අධ්‍යාපනයේ අයිතිය සඳහා වන අරගලයක් දක්වා පුළුල් කිරීමේ සටනක් තිබුණා. එතකොට පහුගිය කාලේ අපි කොළඹ නැගෙනහිර ජැටිය කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීමේ සටනට අපි මැදිහත් වුණා. ඒ මැදිහත් වෙද්දී ඒකට සම්බන්ධ වෙච්ච ගොඩක් අයගේ තිබුණේ මේ අපේ ජැටියක් තියෙන මේක අපි හදපු එක මේක ඉන්දියාවට දෙන්න බෑ වගේ එකක්. නමුත් එතනින් එහා අපි මේ කොහොමද මේ ලංකාවේ ජනතාව සතු සම්පත් ඒවා කුණු කොල්ලෙට විකුණලා දාන ප්‍රතිපත්තියකට එරෙහිව කොහොමද මේක පෙළගස්සන්නේ කියන එකට අපි මැදිහත් වුණා. එතකොට මේ මහජන සටන් මහජන මැදිහත් වීම සියල්ලම ඇතුළේ අපි ගන්න පහුගිය දවස්වල ගෝවීන්ගේ අරගලයක් ආවා මේ ශනිකව කාබනික පොහොර ප්‍රතිපත්තියක් ආදේශ කිරීමේදී ආපු සංකීර්ණතාවත් එක්ක. එතකොට එතනදී අපි ඒ කියන්නේ රසායනික පොහොර දියව් කියලා තමයි සමහරට සටන් පාරේ දුන්නා. නමුත් එතනින් එහා අපි මේක වර්ධනය කරන්නේ කුෂිකර්මාන්තයෙන් සමාගම් එළවීම පිළිබඳ සටන් පාඨයත් එක්ක. එතකොට ගොවියාට පොහොර දිනා ගැනීමේ අරගලයකුත් තිබුණා. පොහොර දිනා ගැනීමට එන ගොවියා සමග දේශපාලන අරගලයකුත් අපිට තිබුණා. නිසා මෑත කාලීනව ගත්තත් අපි මේ සෑම මහජන අරගලයකම සක්‍රීය කාර්ය කොටසක් ඉටු කර අපි හිතනවා ඒක ඇතුලේ අපි ගන්න අභ්‍යාසයයි ඒක ඇතුලේ බලවේග ගන්න අභ්‍යාසයයි ඊටාම වැදගත් කියලා අර අපි කියන අර සමාජයේ පහළ ස්තරවල සමාජයේ වැඩ කරන පන්තින්ගේ දේශපාලන බලයක් ගොඩනගත්තා. එතකොට දැන් අපි අර ඉතිහාසය කියන කාරණේ ඓතිහාසික කරුණු කියන ටික ගැන සාකච්ඡා කරලා ඉවර කරගත්තා. එතකොට දැන් මේ මොහොතේ පාරට බැස්සහම අපිට වැඩියෙන්ම පේන දේ සහ අපිට වැඩිපුරම මේ දවස්වල ඇහෙන දේ
පෝලිම කිව්වහම අපිට අවසාන වශයෙන් ඉතිහාසයේ මතක් වෙන්නේ 71 පෝලිම. එතකොට 71 පෝලිම. 71 පෝලිම ගත්තොත් ඇත්තටම මේ සල්ලි නැති හින්දා පෝලිමේ හිටියයි කියලා කියන්න පොඩ්ඩක් අමාරුයි. කියන්නේ මොකක් හරි ආර්ථික සංශෝධනයක් නැත්නම් ආර්ථික ප්‍රතිසංස්කරණයක් අරමුණු කරගෙන ඇති වෙච්ච පොලිමක්. හැබැයි මේ මොහොතේ ඇත්තට සල්ලි නැති නිසා අපිට විදේශ සංචිත අපේ හිස් වෙලා සල්ලි නැතිකමර තමයි අපි පොලිමේ ඉන්නේ. ඇත්තටම මොකක්ද මේ පොලිම? කියන්නේ රටක මිනිස්සු කන්න ඕන කෑම ටික ගන්න, බඩු ටික ගන්න පොලිමක ඉන්නවා කියන්නේ මොකක්ද? ඒකේ තේරුම? ඒ කියන්නේ මොකක්ද සරලවම පොලිමක් කියලා කියන්නේ? දැන් විදේශ විනිමය අර්බුදයක් මේකට මූලික කියලා කියන්නේ. එක පැත්තකින් භාණ්ඩ හිඟයක් ඇවිල්ලා තියෙනවා. තව පැත්තකින් අධික ලෙස භාණ්ඩවල මිලේ ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අතර භාණ්ඩවල ප්‍රමිතියේ බිඳ වැටීමක් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ ඇවිල්ලා තියෙන පෙට්‍රල් සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න බෑ, යන්න පුළුවන් කිලෝමීටර් ගණනක් අඩුයි. එතකොට මේ බිඳ වැටීමත් එක්ක සම්බන්ධයි විදේශ විනිමය අර්බුදයක් කියලා කියන ෆොරෙක්ස් ක්‍රයිසිස් එකක් කියලා කියන්නේ. ඔබ කිව්ව එක හරියි. 1970 දශකයේ තිබුණේ විදේශ විනිමය අර්බුදයක් නෙමෙයි. සල්ලි නැති නිසා නෙමෙයි. එතන දේශපාලන ආර්ථික උපාය මාර්ගයක් තිබුණා. ජාතික නිෂ්පාදනය දියුණු කිරීම සඳහා විදේශ රටවලින් බඩු ගේන එක නවත්තනවා කියලා. එතකොට ඒකත් එක්ක තමයි හිඟය ඇවිල්ලා තිබුණේ. ඒක නිෂ්පාදනයක මට්ටමකට දියුණු වෙන තුරු අනිවාර්ය හිඟයක් ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ පවා මේ ක්‍රමානුකූලව මේක වෙනස් කරන වෙනුවට එක රැයින් පිටරටින් භාණ්ඩ ගේන එක නවත්තලා මේවා නිෂ්පාදනයට දිරි ගන්නනවා වගේ ක්‍රියාමාර්ග තමයි මම හිතන්නේ ඒක ඒ වගේ සංවෘත ක්‍රමයක් ප්‍රායෝගික නැහැ. එහෙම ගෙනියන්න බෑ. ඊට පස්සේ ඒකට විකල්ප කියලා වань මේ විවෘත ක්‍රමයක්. දැන් විවෘත ආර්ථිකය කියන එකේ ප්‍රධාන මූලධර්ම දෙකක් තිබුණා. පළවෙනි එක තමයි රජයේ ආර්ථිකයෙන් ඉවත් වෙනවා. ඒත් රජයේ සියලු ආර්ථික කටයුතුන් ඉවත් වෙනවා, සියලුම දේවල් පෞද්ගලීකරණය කරනවා. ඒක කළාට පස්සේ රජයට ආදායම් නැති වෙනවා. පෞද්ගලීකරණයේදී විශාල වශයෙන් මේ විදේශීය සමාගම් ලංකාවේ ප්‍රාග්ධනයේ දුර්වල නිසා විදේශීය සමාගම් තමයි එන්නේ. එතකොට ඩොලර් උත්පාදනය සඳහා විදේශ විනිමය උත්පාදනය සඳහා තියෙන මාර්ග සියල්ල විදේශ රටවල් බහුජාතික සමාගම් ගෝලීය ප්‍රාග්ධනයේ සතු වෙනවා. එතකොට ලංකාවට ඩොලර් නැති වෙනවා. ලංකාවට ඩොලර් නැති වෙනවා. ලංකාවට මුදල් නැති වෙන එකත් එක්ක හැබැයි තිබුණා මේ විදේශ ආයෝජන හරහා තමයි මුදල් ගෙන්න ගන්න ඕනේ. ඒතර විදේශ ආයෝජකව දිරිමත් කරන්න යටිතල පහසුකම් හදන්න ඕනේ. යටිතල පහසුකම් වලට රජය වීදම් කරන්න ඕනේ. ඒත් ඇත්තට මේ හරියම පරස්පර ප්‍රතිපත්ති දෙකකටනේ අපි 70 දිගේ එකක් රජය සල්ලි හම්බ කරන්නේ නැතුව ඉන්න ඕනේ කියලා ප්‍රතිපත්තියකට ආවා. දෙවෙනි එක විදේශ ආයෝජකයන්ට යටිතල පහසුකම් හදන්න රජය වීදම් කරන්න ඕනේ කියලා ප්‍රතිපත්තියකට ආවා. ඒතර සල්ලි හම්බ කරන්නේ නැත්තම් වීදම් කරන්නේ කොහොමද? වීදම් කරන්න ණය ගන්නවා. ඒකට ප්‍රතිපත්තියම තිබුණේ ණය ගන්නවා කියන එක. ඒකට ණය අරගෙන එක කාලයක 80 දශකයේ විදුලි බලය හදන්න, ජලාශ හදන්න කියලා ණය ගත්තා. මෑත අපි දන්න මේ ආසන්න ඉතිහාසයේ පාරවල් හදන්න, හයිවේස් හදන්න කිය ණය ගත්තා. අවසානයේදී මේ ණය ගොඩ ගහලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ණය වාරිකේ ගෙවන්න බැරි ප්‍රශ්නේ නෙවෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ තෙල් ගේන්න සල්ලි නැහැ, ගෑස් ගේන්න සල්ලි නැහැ කියලා ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ ලංකාවේ 2019 වෙද්දිත් මේ වසංගතයට කලින් ගත්තොත් එහෙම ආනයන වියදම තිබුණා ඩොලර් බිලියන් 20ක් විතර. 19ක් වගේ. අපනයන ආදායම් තිබුණා ඩොලර් බිලියන් 11ක් වගේ. එතකොට 8ක විතර තමයි ગેප් එක තිබුණේ, හිඟය තිබුණේ. එතකොට ඒ 8න් 7ක් විතර විදේශගත ශ්‍රමිකයෝ එව්වා. දෙකක් විතර තමයි එකමාරක් දෙකක් තමයි හොයන්න තිබුණේ. ඒක ටික සංචාරක කර්මාන්තයෙන් හෙව්වා. නැති වුණා නැති වුණේ සංචාරක කර්මාන්තේ මුදල. නමුත් ඒකත් ආය ආනයන සීමා වලින් යම් විදිහකට තුලනය කළා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් බඩු භාණ්ඩ ගෙන්න ගන්න ප්‍රශ්න නෑ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි 2021 ඩොලර් බිලියන් 5මාරක ණය වාරිකයක් ගෙවන්න තිබුණා. මේ අවුරුදු 2022 ඩොලර් බිලියන් 7ක ණය වාරිකයක් ගෙවන්න වෙලා තියෙනවා. දැන් විදේශ විනිමය අර්බුදය කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපි ණය අරගෙන ඒ ණය ගෙවා ගන්න බැරි වීම විසින් වෙච්ච අර්බුදයක් තමයි මේ තියෙන්නේ. මේ අර්බුදයට මේ පෝලිං වල ඉන්න ජනතාව වග කිය යුතු නැහැ. මොකද මේ මිනිස්සුන්ට කන්න දෙන්න නෙමෙයි මේ ණය අරන් තියෙන්නේ. මේ ණය අරන් තියෙන්නේ අර එනම විදේශ ආයෝජකයෝ කියලා නම් කරපු ඔය ගෝලීය ප්‍රාග්ධනය ගෙන්න ගන්න යටිතල පහසුකම් හදන්න තමයි ණය අරන් තියෙන්නේ. ඉතින් අන්තිමට ණය අරන් ඒව හැදුවා. ඒගොල්ලෝ ආවෙත් නැහැ. ලංකාවට එහෙම විදේශ ආයෝජන ආවෙත් නැහැ. දැන් මේ අපි පොලිම ගැන කතා කරනකොට දැන් මේක තනිකර ආර්ථිකයත් එක්ක යන කතාවන්නේ. එතකොට දැන් සමස්ත සමාජයම ගත්තොත් නීතියක් කියලා වෙනම එකක් තියෙනවා. නීති ආධිපත්‍ය. ඊට පස්සේ ගත්තොත් සංස්කෘතිය කියලා එකක් තියෙනවා. සමාජ දේහය වෙනම තියෙනවා. ඔය ඔක්කොම අපි ප්‍රජාතන්ත්‍රවාදය ආදී මේ සියල්ල පැත්තකට දාලා එතකොට මේ මොහොතේ පවතින මේ ආර්ථික අර්බුදය විතරක් අපි තනි කරලා ගත්තොත් එතකොට මේ මොහොතේ මේ පවතින ආර්ථික අර්බුදය ඇති වෙන්න ප්‍රධාන මේ කියන්නේ ඓතිහාසික වශයෙන් හැරවුම් ලක්ෂයක් විදිහට ප්‍රධානම වශයෙන් මොකද්ද හරියටම මෙන්න මෙතනදී මෙන්න මේ වුණ දේ තමයි මෙන්න මේකට හේතුව කියලා නම් කරන්න කිව්වොත් මොකද්ද නම් කරන්න පුළුවන්? නිශ්චිත වශයෙන්ම ගත්තොත් මේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. ඒ කියන්නේ රජය ආර්ථිකයෙන් ඉවත් වෙනවා කියන තීරණයයි
විදේශ ආයෝජන ගෝලීය ප්‍රාග්ධනය තමයි රටවල් ගොඩනගන්න තියෙන ක්‍රමේ. ඒක ගෙන්න ගැනීම සඳහා කොන්දේසි විරහිතව ණය වෙලා හරි පහසුකම් හදනවා කියලා ඒ ගත්ත තීරණයක් තියෙනවා. මේ අවුරුදු 40 ගණන් තිස්සේ ඒ තීරණය කරනව තමයි වැඩ කළේ. ඒ තීරණේ වැරදි. නිසා මෙතෙක් ආපු සමාජ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. මේක වෙනත් සමාජ ආර්ථික ප්‍රතිපත්තියකට හරව ගන්න ඕනේ. එතකොට දැන් මේ සමාජ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික පදනම තියෙන්නේ මේ ඒකාධිකාර අතේ තමයි සියල්ල තියෙන්නේ. ඔබ හිතන්න දැන් ලංකාවේ සිමෙන්ති මිල තීරණය කරන මහා සමාගම් දෙකක් තියෙනවා. ලංකාවේ යකඩ මිල තීරණය කරන මහා සමාගම් 5ක් 6ක් වගේ තියෙනවා. මම මේ කිව්වේ ඉදිකිරීම කර්මාන්තයට අදාළ. දැන් කිරිපිටි වගේ ගත්තොත් සමාගම් 4ක් විතර තියෙනවා. ඒගොල්ලෝ තමයි කිරිපිටි මිල තීරණය කරන්නේ. ඒතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක රුපියල් 340ට තිබුණු එක ඒක 560 වෙලා ඒක 640 වෙලා දැන් 790 වෙලා තියෙනවා. දැන් තව ටික දවසකින් රුපියල් 1000ක් ඒ ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක. ඒතර ඒක වෙන්නේ ඇත්තටම ලෝක මට්ටමේ කිරිපිටි හිඟයක් තියෙන නිසාද? කිරිපිටි ටික ගෙන්න ගන්න ලංකාවට ඩොලර් නැති නිසාද? නැත්නම් ඩොලර් එකට සාපේක්ෂව රුපියලයේ කඩා වැටිච්ච නිසාද? පරීක්ෂා කරලා බැලුවම නෑ ඒව නිසා උනත් මෙච්චර වැටි වෙන්න විදියක් නෑ. මේ තියෙන්නේ ඒකාධිකාර මැදිහත් වෙලා මේවා පාලනය කරනවා. එතකොට මෙන්න මේ දැවැන්ත ඒකාධිකාර පෞද්ගලික දීපල මත පදනම් වෙච්ච ආර්ථිකයකට තමයි අපි ධනවාදය කියලා කියන්නේ. රජය ආර්ථිකයට මැදිහත් වෙන වැඩ කරන ජනතාවගේ සමූපකාර සමිති ඒ වගේ සාමූහික ව්‍යුහයන් ආර්ථිකයේ ලොකු කොටසක් අත්පත් කරගන්න අර ඒකාධිකාර වෙනුවට සුළු පරිමාණ පෞද්ගලික දීපල ආර්ථිකයේ යම් කාර්ය කොටසක් ඉටු කරන ආර්ථිකයකට තමයි අපි සමාජවාදී කියලා කියන්නේ. ඒත් ඇත්තටම ඒ අර්ථයෙන් අපි මේක අපි හාල් කියන්නකො දැන් මහා මෝල් ඒකාධිකාර මෝල් 6කින් ලංකාවේ සහල් වෙළඳපොළ පාලනය කරන තත්ත්වයක් වෙනුවට ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් 6න් එකක් හරි 3න් එකක් හරි රජයේ විසින් මැදිහත් වෙන ගොවියෝ වී නිෂ්පාදනයට විතරක් නෙවෙයි ගොවීන්ගේ සම්පකාර හාල් නිෂ්පාදනයටත් මැදිහත් වෙන ලංකාවේ 3000ක් විතර තියෙනවා කුඩා සහල් මෝල්. ඒ කුඩා සහල් මෝල් බලාත්මක කරලා ඒව මැදිහත් වෙන ඒව හරහා ඒකාධිකාර දුර්වල කරලා නිෂ්පාදනය කියන එක දැවැන්ත සමාජයක් එකතු වෙලා කරන වැඩක් බවට පත් කරන ආර්ථික ක්‍රමයකට තමයි අපි සමාජවාදී කියන්නේ. ඒතර මම ඒකයි ඔබට කිව්වේ අර සමාජවාදී කියලා එකක් පොතේ තියෙන නිසා නෙවෙයි. අපි කල්පනා කරද්දී මොකද්ද මේකට උත්තරේ කියලා. අපි කල්පනා කරද්දී අපේ සිහියට එන උත්තරේ පදනම් වෙච්ච මූල ධර්මයට දේශපාලනයේදී කියන්නේ සමාජවාදී කියලා. ඕනනම් වෙන නමක් කියන්නත් පුළුවන්. නමුත් ඕක තමයි කරන්න තියෙන වැඩේ. දැන් ඩොලර් ඩොලර් නෑ කියලානේ ප්‍රශ්නේ තියෙන්නේ. ඩොලර් උදේ ඉඳන් හවස් වෙනකම්ම එනවා මේ ඩොලර් නෑ කියන එක. එතකොට කලිනුත් ඩොලර් වලින් තෙල් ගෙනාවේ. දැන් මීට අවුරුදු 2ක් නැත්නම් 3ක් වගේ ඉතා මේ ළඟපාත කාලෙක ඉඳන් තමයි මේ අර්බුදය ටිකක් පොඩ්ඩක් දැනෙන්න ගත්තේ. දැන් අපි මෙච්චර කල් ජීවත් වුණා මේ රටේ මිනිස්සු හිටියා ඇත්තටම අර්බුදයක් තිබුණා. හැබැයි මෙන්න මේ මට්ටමට එන බරපතල ගණේ අරාජිකත්වයක් ජන ජීවිතය සම්බන්ධව දැක්කේ නැහැ. එතකොට ඇත්තටම මේ ඩොලර් නැහැ කියලා මේ කියන්න ප්‍රධාන වශයෙන් හේතුනේ මොන වගේ දෙයක් නිසාද කොහොමද මේක කළමනාකරණය කරගන්න බැරි වුනේ? ඒකේ මූලිකව මේ ඒ කියන්නේ අපි තීන්දුව ගන්න කාගේ පැත්තේ ඉඳලාද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට එක වෙලාවක 2021 වසරේ ඉඳලා ගත යුතු තීරණයක් තිබුණා. එහෙනම් අපි ප්‍රමුඛතාවය දෙන්නේ ගත්ත ණය ටික ගෙවන්නද? ණය වාරික ගෙවන්නද ප්‍රමුඛතාවය දෙන්නේ නැත්නම් මිනිසුන්ට ඕන කරන කැම ටික බෙහෙත් ටික ගෑස් ටික තෙල් ටික ගෙන්න ගන්නද ප්‍රමුඛතාවය දෙන්නේ. ඒක රජය ප්‍රමුඛතාවය දුන්නේ මොකටද? වාරික ගෙවන එකට තමයි ප්‍රමුඛතාවය දුන්නේ. ණය වාරික පොලි වාරික ගෙවන එකට. ඒකට මෙතන අර්බුදයක් තියෙනවා. අර්බුදේ ඉස්සරහා ආර්ථික බිඳ වැටීමක් තියෙනවා. ඒ නිසා මේ ජනතාවට මේකේ බර පටවන්න බෑ. ජනතාවගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරන්න ඕනේ. ඒ නිසා අපි ණය ගෙවීම ප්‍රමාද කරනවා කියලාවත් කතා කරගන්නවත් මැදිහත් දුන්නේ නැහැ. අඩුම ගානේ එහෙම ඉල්ලීමක්, එහෙම සාකච්ඡාවක් මුකුත් තිබුණේ නැහැ. මෙතන බරපතල සැකයකුත් තියෙනවා. ওই ණය වලින් අතිවිශාල කොටසක් ගිය අවුරුද්දේ ගෙවපු ණය වලින් අතිවිශාල කොටසක් මේ ස්වෛරීත්ව බැඳුම් කරන මුදල්. ඒව මේ රටවල් වල රාජ්‍යයන්ට වෙච්ච ණයක් නෙවෙයි, වාණිජ බැංකු වලින් ගත්ත ණයක් නෙවෙයි, පුද්ගලයන්ගෙන් රජය ගත්ත ණය. ඒකට මේ පුද්ගලයන්ගේ නම් කියලා එක එක නම් තියෙනවා. නමුත් බරපතල සැකයක් තියෙනවා මේ එක එක නම් වලින් මේ සල්ලි දැම්මෙත් මේ පිළිබඳ තීන්දුව ගන්න මේ ව්‍යුහයන් වල ඉන්න දේශපාලකයෝමද මේ සල්ලි දාලා තියෙන්නේ. මේ තමන්ගේ කළු සල්ලි සුදු කරන වැඩක්ද මේ රජයට සල්ලි ණයට දුන්නේ එක. ආර්ථිකෙ බිඳ වැටෙන්න යනවා කියලා දැක්කම මේ රටේ මිනිස්සු කනවද බොනවද කියන එකට වඩා මිනිස්සුන්ගේ ගෙදර ලිපපත් වෙනවද කියන එකට වඩා ප්‍රමුඛතාවයට ආවද තමන්ගේ සල්ලි ටික විශාල පොලියක් එක්කට හැගන්න එක. මේව පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍යයි.
මේවා හොයන්න ඕනේ. මේවා හොයලා ඇත්තටම එවැනි දෙයක් වෙලා තියෙනවනේ. එවැනි වංචාවක් වෙලා තියෙනවනේ. ඒව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ. ඒව සම්බන්ධව පීවර ගන්න ඕනේ. නිසා මේ ක්‍රියාවලියේ ප්‍රමුඛතාව අපි රාජ්‍ය ප්‍රමුඛතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ ජනතාවට නෙවෙයි. ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ ප්‍රාග්ධන හිමියන්ට සමාගම් වලට. අනෙක් පැත්තෙන් මේක පිටිපස්සේ මේ රැවුල ගිනිගත්ත වෙලාවේ සුරුට්ටු පත්තු කරනවා වගේ මේ අර්බුදයේ වෙලාවේ ඒකෙන් කීයක් හරි හොයාගන්න ක්‍රමයකුත් ගිහිල්ලා තියෙනවද? ඒක සම්බන්ධවෙන්ත් අපි හොයන්න ඕනේ. ඉතින් මේ සියල්ල විසින් තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. හැමදාම අපි අහන කාරණයක් තමයි පාලකයා හොරා කනවා කියන එක. ජනතාවගේ සල්ලි හොරකම් කරනවා කියන එක. ඊට පස්සේ තවත් පිරිසක් කියනවා නෑ පාලකයා අහසින් පාත් වෙන්නේ නෑ. පාලකයා මහජන ඡන්දයෙන් තමයි පත් වෙන්නේ කියන එක. එතකොට ලංකාවට 1931 සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ. එතකොට සර්වජන ඡන්ද බලය ලැබෙන මොහොතේදී අධිරාජ්‍යවාදීන් විසින් කරන මේ අනාගතය සම්බන්ධ කරන අනාවැකියක් අපි අහලා තියෙනවා මේ ලංකාවේ මිනිස්සුන්ට සර්වජන ඡන්ද බලය ලැබුණොත් අනාගතයේ බරපතල ගණයේ ගැටලු වලට මේ රට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඇත්තට මේක යථාර්ථයක් කියලා අපි මේ මොහොතේ යම්කිසි විදිහකට අත්විඳින්මින් සිටිනවා. එතකොට මේ සර්වජන ඡන්ද බලය සහ මේ මොහොතේ පවතින මේ මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඇතිවිය යුතු නැත්නම් මේ මැතිවරණ ක්‍රමයේ මුලින් උපුටා දාන්න ඕනද අලුත් මැතිවරණ ක්‍රමයක් අපි අරන් එන්න ඕනද යනාදී මෙන්න මේ ප්‍රවේශය සම්බන්ධව ඔබගේ අදහස මොකක්ද? ඒ සර්වජන ඡන්ද බලය සම්බන්ධ දැනට සමාජයේ ඇවිල්ලා තියෙන ස්ථාපිත වෙලා තියෙන අදහස විසින්ම පෙන්නනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන ඒ ආකෘතිය අසාර්ථකයි කියලා. ඒ කියන්නේ ඒක තිබුණේ මැතිවරණවලදී ජනතාව විසින් නියෝජිතයන් තෝරාපත් කරගන්නවා. මේ නියෝජිතයෝ ජනතා පරමාධිපත්‍ය බලය භාවිතා කරමින් රාජ්‍ය තීන්දුව తీරන ගන්නවා. ඒක අසාර්ථක වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගන්න මේ පොහොර ප්‍රතිපත්ති තීරණය කළේ කවුද? පොහොර ප්‍රතිපත්ති තීරණය කළේ ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙච්ච ජනාධිපතිවරයයි ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙච්ච මන්ත්‍රීවරයෙක් වෙච්ච කුෂිකර්ම ඇමතිවරයයි ඊට පස්සේ ජනතාවගේත් එක්ක කිසිම සම්බන්ධයක් නැති හාමුදුරු කෙනෙකුයි දොස්තර කෙනෙකුයි ව්‍යාපාරිකයෙකුයි ඔහොම කට්ටියක් එකතු වෙලා තමයි පොහොර ප්‍රතිපත්ති තීරණය කරේ. හැබැයි ඔක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. මොකද ජනතාව විසින් ඡන්දෙන් තෝරාපත් කරන ලද කෙනෙක් තමයි රාජ්‍ය තීන්දුව ගන්න. ඒතර ගෝඨාභය මහත්තයට තීරණ ගන්න පුළුවන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයට. මොකද්ද විකල්පය එතකොට? විකල්පය තමයි මේ තීන්දුව ගැනීමේ ව්‍යුහයන් සඳහා අනිවාර්යයෙන්ම ගොවීන්ගේ නියෝජිතයන් ඉන්න වෙනවා. පොහොර කුෂිකර්ම ප්‍රතිපත්ති තීරණය කරන තැන ගොවියෝ ඉන්න වෙනවා. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් උන්ට විශාල අවබෝධයක් තියෙනවා. ඒ අය ඉන්න වෙනවා. කුෂි විශේෂඥයෝ සහ ඒ විෂය පිළිබඳ ප්‍රවීණයෝ ඉන්න වෙනවා. පොදුවේ ඒ ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව රාජ්‍ය තීන්දුව ගැනීමේ ව්‍යුහයන් වල ඉන්න වෙනවා. මේ මොහොතේත් එහෙම නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. ඒ නිලධාරී මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මහාචාර්යවරු ආචාර්යවරු මේ විෂය සම්බන්ධ ප්‍රාමාණික දැනුම තියන අයගේ ඒ වාර්තා සහ අධීක්ෂණයන් යටතේනේ අවසාන වශයෙන් ඔය තීන්දුව తీරන වලට එළවෙන්නේ. ඇත්තටම පොහොර තීරණේ නම් එහෙම නෙමෙයි ගත්තේ. දැන් ආර්ථික අර්බුදයේ ඉස්සරහම කමිටුවක් හදලා තියෙනවා. ඒකෙත් ඉන්නේ කවුද කියලා බැලුවොත් ඒකට අරන් තියෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ එහෙම පිරිසක් කරන් තමයි හදලා තියෙන්නේ. දැන් පහුගිය සතියේ ඒක එකතු වුණා. එකතු වෙලා සතියක් තිස්සේ වාද කරලා කතා කරලා සතියකට පස්සේ ඒගොල්ලෝ දුන්න යෝජනා ටික. පළවෙනි යෝජනාව තමයි තව කමිටුවක් හදන්න ඕනේ. දෙවෙනි යෝජනාව තමයි මුදල් ඇමතිවරයාට උපදෙස් දෙන්න උපදේශක කමිටුවක් හදන්න ඕනේ. තුන්වෙනි යෝජනාව තමයි පිටින් හයර් කරලා විශේෂඥයෝ දෙන්නෙක් ගන්න ඕනේ කන්සල්ටේෂන් වලට. ඔන්න ඔහොම පිස්සු යෝජනා. දැන් ওই ටික කරන්න සතියක් යනවා. අඩුම ගානේ නම්වත් කියලා නෑ හැමලු ගන්නෙ කියලා. එතකොට මේකේ හොඳට තේරෙනවා මේ විෂයත් එක්ක සම්බන්ධ අය, ඒ විෂයට සම්බන්ධ වැඩ කරන ජනතාව නෙවෙයි ඉඳලා තියෙන්නේ. ඔය විෂය ප්‍රවීණෝ කියලා කියන්නේ කිසිම අර මේ ඇත්තටම විෂය ගැන හරි වෙනත් විෂයන් ගැන හරි මොකක්වත් අවබෝධයක් නැතුව නිකන් මොකක් හරි සහතික උගත්තු ටිකක් ගත්තා කියලා මේක හරියන්නේ නෑ. දැන් නිශ්චිතවම කුෂිකර්ම ප්‍රතිපත්තිය නම් ගොවියෝ ඒ තීරණ ගන්න තැන් වල ඉන්න වෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය නම් ශිෂ්‍යෝ, පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්න වෙනවා. අධ්‍යාපනඥයොත් ඉන්න වෙනවා. හැබැයි අධ්‍යාපනඥයන්ට විතරක් දුන්නොත් එහෙම සිලබස් එකක් හදන්න කියලා මොනතරම් පිස්සු එකක්ද හැදෙන්නේ කියන එකට මෙච්චර කාලෙ හැදිලා තියෙන විෂය නිර්දේශ සාක්ෂි දැන් ඔය ඔබ කියපු කාරණේත් එක්කම දැන් අපි ගත්තොත් පාර්ලිමේන්තුවේ 225ක් නියෝජිතයෝ ඉන්නවා. ඒතකොට 225 අතරින් බහුතරයක් ඉන්නවා කියලා කියනවා සාමාන්‍ය පෙළ අසමත් අය. උසස් පෙළ අසමත් අය. මේ ආකාරයේ විවිධ ජාවාරම්කාරෝ තක්කඩි ඉන්නවා කියලා මෙහෙම ඉතිහාසයේ ඉඳන්ගෙන චෝදනාවක් තියෙනවා. එතකොට මේ චෝදනාව වෙනුවට තාපිරසක් කියනවා නෑ උගත්තු තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනි කියලා. උගත්තු යවලා තමයි මේ රට හදන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් පාර්ලිමේන්තුවේ ආචාර්යවරු ඉන්නවා. මහාචාර්යවරු ඉන්නවා. උපාධි තියන අය ඉන්නවා, පශ්චාත් උපාධි තියන අය ඉන්නවා, ගුරුවරු ඉන්නවා, විවිධ ක්ෂේත්‍රයන්ගේ ඉහළට ඉගෙනගත්තු මිනිස්සු ඉන්නවා. හැබැයි ඔය එහෙම උගත්තු ගෙනල්ලා කරන්න පුළුවන් කියන රටක
ලක්ෂණ අපිට පේන්නේ නැහැ ඒගොල්ලන්ගෙන්. එතකොට ඇත්තටම ඉගෙන ගත්ත අයටත් බැරි නම් නූගතුන්ටත් බැරි නම් මුදලාලිලටත් බැරි නම් ඇත්තටම කවුද දේශපාලනය කරන්න ඕනේ? අපිට මේකට උත්තරේ දෙන්න ඔබ කලින් අහපු ප්‍රශ්නෙමයි. ඒ කියන්නේ සර්වජන ඡන්ද බලය ලබා ගැනීමේදී වරදක්ද උනේ? නෑ වරදක් නෙමෙයි. සර්වජන ඡන්ද බලය ලබා දීම කියලා කියන්නේ සමස්ත ජනතාව දේශපාලනයේ රාජ්‍යයේ තීරණ නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට සම්බන්ධ කිරීම. අපි කියන්නේ දැන් මේක නියෝජිතයන් පත් කර ගැනීමට විතරක් සීමා නොවේ දේශපාලනයේ දෛනික තීන්දුව తీරන සියල්ලට පොදු මහ ජනතාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් අවශ්‍යයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය වෙනුවට ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් අවශ්‍යයි. අපි සමාජවාදී කියන්නේ එහෙම එකට. වැඩ කරන ජනතාව කොහොමද රාජ්‍යයේ තීන්දුව తీරන ගන්න ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ? ඒක කරන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද? එතකොට දැන් ජනතාව දේශපාලනය කරනවා. ජනතාව දේශපාලනය කියලා හිතාගෙන ඉන්නේ මැතිවරණ කාට හරි ඡන්දෙ දෙන එක, ඒක වෙනුවෙන් පෙනී ඉන්න එක, කිරිබත් කන එක, අල්ලපු ගෙදර මිනිස්සුගේ ගෙදරට ගල් ගහන එක, ප්‍රතිඵල එන වෙලාවට රටින් දාන එක, ඊට පස්සේ තමන්පත් කරපු මේ ආණ්ඩුවේ කට්ටිය පිස්සුනත් නොකොට මේ අපි නම් දුන්නේ අපි නම් ඕවට දුන්නේ නැහැ කියලා මූණ හංගගෙන යන එක. ඕක නෙමෙයි දේශපාලනය. ඒකත් දේශපාලනයක් තමයි. නමුත් ඊට වඩා පුළුල් දේශපාලනයන් ජනතාවගේ පැත්තේ තියෙන නිසා ඇත්තටම දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන කවුරුත් මේ හොර ඡන්ද දාලා ආපු අය අඩු ඇතින ඔය 225 අතරත් ජනතාවගේ ඡන්දයෙන් තමයි තෝරාපත් කරලා තියෙන්නේ. එතකොට අපි මූලිකව සමාජය වෙනස් කරගන්න වෙනවා. කියන්නේ ජනතාව වෙනස් කරගන්න වෙනවා. අර බර්ට් ඔල්බ්‍රෙක්ට් කිව්වා වගේ අපි මෙච්චර කල් කරේ එක පාලකෙක් වෙනුවට වෙන පාලකෙක් පත් කරගන්න එක කල යුත්තේ මේ ඉන්න ජනතාව වෙනුවට වෙනත් ජනතාවක් පත් කර ගැනීමයි කියලා තමයි බ්‍රෙෂ්ට් කිව්වේ. බර්ට් ඔල්බ්‍රෙක්ට් ජර්මනු කවියා නාට්‍යවේදියා. එයා කිව්වේ එහෙම. ඒතර වෙනත් ජනතාවක් පත් කර ගැනීම කියලා කියන්නේ ඇත්තට මේ ඉන්න ලක්ෂ 220 කොහට හරි එලවලා වෙන කට්ටියක් ගෙන්න ගන්න එකට නෙවෙයි මේ අයව වෙනස් කරගන්න එක. එතකොට අපි පක්ෂයක් ලෙස අපේ වැඩි අවධානය තියෙන්නේ වෙනත් ජනතාවක් පත් කරගන්නේ කෙසේද? වෙනත් ජනතාවක් පත් කරගන්නවා කියලා කියන්නේ මේ ඉන්න ජනතාව වෙනස් කිරීම. ඒකට ජනතාව වෙනස් කිරීම කියන එක බන කියලා කරන්න බෑ. එක න්‍යායන් කියලා එහෙම කරන්න බෑ. ඒක කරන්න වෙන්නේ ප්‍රැක්ටිස් එකක් ඇතුලේ, ව්‍යවහාරයක්, භාවිතයක් ඇතුලේ. මේ ජනතාව දේශපාලන සක්‍රියත්වයකට කැඳව ගන්න ඕනේ. ඒක කරන්නත් අර කියන විදිහේ මහජන ව්‍යාපාරයක් ඕනේ. එතකොට දිගු කාලීන කෙටි කාලීන දෙකම කියන්නේ මහජන ව්‍යාපාරය. දැන් ඔබ වචන වගේක් පාවිච්චි කරා මහජන ව්‍යාපාරය කියලා කිව්වා. ඒ බ්‍රෙෂ්ට් ගැන කතා කරා. මෙහෙම කතා ගොඩක් කිව්වනේ. මේවා හරහා තමයි ජනතාවයි අලුතෙන් පත් කරගන්න ඕනේ කියලා කියනවනේ. දැන් ඔබලා ඔය භාවිත කරන වචන ටික ගත්තොත්, ඔය අදහස් ටික නැත්තම් ඔය සංකල්ප ටික, ඔය ඔක්කොම ටික අර හොරෝපතාන පැත්තේ මේ කුඹුරක් කොටාගෙන ඉන්න සියාතු ගොයියට කොහොමද sannivedanaya කරන්නේ? ඒක sannivedanaya කරන්න වෙන්නේ මම හිතන්නේ වචන වලින් නෙමෙයි. මේක වචන යුද්ධකින් අදහස් යුද්ධකින් බේරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඒ හොරෝපතාන ගොවිතැනක් කරගෙන ඉන්න කෙනා සංවේදී වෙච්ච එකක් තිබුණා. ගිය කන්නේ යාට පොහොර ටික හම්බුනේ. ඒ පොහොර ටික හම්බුනේ නැති වුණාට පස්සේ යා කුඹුරට වෙනදා නගුලයි උදැල්ලයි අරගෙන නම් කුඹුරට යන්නේ, පිකට් බෝඩ් එකයි පඹයයි අරගෙන කුඹුරට ආවා. ඇවිල්ලා එයා උත්සාහ කළා මේ පොහොර ප්‍රශ්නය සම්බන්ධ මැදිහත් වීමක් තමන් කරා. ඒක පොහොර ඉල්ලුවා. පොහොර ඉල්ලනකොට ඒකත් එක්ක අපි එයත් එක්ක කතා කරා. එතකොට පොහොර ප්‍රශ්නේ මේ කියන මුළු අවබෝධෙම ගොවි ව්‍යාපාරය දැන් හැදිලා තියෙනවා. පොහොර ප්‍රශ්න වියුක්ත ගන්න. පොහොර ප්‍රශ්න බැඳලා තියෙනවා අය හරිත විප්ලවෙත් එක්ක. පොහොර ප්‍රශ්න බැඳලා තියෙනවා බහුජාතික සමාගමක්. දැන් මේ ළඟදී ගොවි ජාතික සමුළුව තිබුණා. මුළු ලංකාවේම ගොවියන්ගේ නියෝජිතව ආපු සමුළුව. ඒ සමුළුවේ ප්‍රධාන සටන් පාඨයක් විදිහට තිබුණා. සටන් පාඨ දෙකක් තිබුණා. එකක් තමයි කෘෂිකර්මාන්තයේ සමාගම් හරණය විය යුතු. සමාගම් කොම්පැනි යන්න. ගොවි බිමෙන් කොම්පැනි යන්න මේ වගේ අයිතිය ගොවියට දෙන්න. දෙවෙනි එක තමයි ගොවිතැන ගැන තීරණ ගැනීමේ අයිතිය ගොවියට දෙන්න කියලා දැන් ගොවියෝ ඉල්ලනවා. ඔය දෙක. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් ප්‍රාර්ථනය ඉවත් කිරීමයි වැඩ කරන ජනතාව අතට ඒකපත් කිරීමයි තීන්දුව ගැනීමේ අයිතිය ගොවියා අතට ගැනීමයි කියන එක තමයි ඇත්තටම අපි සමාජවාදී කියලා කියන්නේ. කියන්නේ අපි මේ කියන එකට ඒ ගොවියෝ වෙන පැත්තකින් ඇවිල්ලා මේ විසඳුමට. ඒකෝට දැන් අපි අතර සමානකමක් තියෙනවා. අපිට ගිහින් කියන්න තියෙන්නේ ගොවියන්ට හරි ඔය කියන එක තමයි අපිත් මේ කියන්නේ කියලා. ඒක අපි කිව්වට හරි ගියේ නැහැ. ඇත්තට මේක මේ භාවිතාවක් ඇතුලේ හරි ගියේ. එතෙන්දී තමයි මහජන ව්‍යාපාරය වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ජනතාව දේශපාලන සක්‍රියතාවයකට ආවට පස්සේ දේශපාලන භාවිතාවක් ඇතුලේ තමයි ජනතාව දේවල් ඉගෙන ගන්න. දැන් අපි ගත්තොත් දැන් මේ මොහොතේ පවතින මේ ගැටලු ටික ගත්තොත් දැන් මීට අවුරුදු 2ක 3ක වගේ පෙර ඉඳන් ගත්තොත් මම හිතන්නේ ඇති වෙච්ච අරුබුද ටික ගත්තොත් ලියලා ඉවර කරන්න බැරි තරම් මෙහෙම පල්ලෙහාට දිග ලැයිස්තුවක් තියෙනවා. එහෙම ගිහිල්ලා දැන් මේ මොහොතේ තියෙන්නේ ගෑස් අර්බුදය, තෙල් අර්බුදය වගේ අර්බුද ටිකක් තියෙනවා. එතකොට මේක මේ විදිහටම ඉස්සරහට ගියොත්
ළඟපාත තව අවුරුදු 2කින් 3කින් වගේ මේ රටේ පවතින තත්ත්වය නිකන් මොන වගේ දෙයක් වේද කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඇත්තටම විශාල විනාශයක් වෙන නියමිතයි. ඒ විනාශය එන්නේ අර පහළ සමාජයේ පහළ ස්තර වලට. ලොකු සමාගම්වල ලාභ රේට්ටු සියලුම සංඛ්‍යා දත්ත පෙන්වන විදිහට වාර්තා පිහිටුවමින් වැඩි වෙලා පහුගිය කාලය ඇතුලේ. තමන්ගේ ජීවනෝපායන් පවා බිඳ වැටිලා ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නකට මුහුණ දීලා ඉන්නේ රටේ සමාජයේ පහළ ස්තර. එතකොට ඒ වගේම දැන් මේ අවස්ථාව පාවිච්චි කරලා ඒ ස්තරේටම එරෙහි යුද්ධෙකුත් කැඳවලා තියෙනවා රජය විසින්. දැන් ආණ්ඩුව මෑත කාලේ සම්මත කරගෙන යන අනපනක් ටික ගත්තට පස්සේ මේ කෙලින්ම වැඩ කරන ජනතාවට එරෙහි යුද්ධයක් මේ කැඳවලා තියෙනවා. ඔකට මෙන්න මේ විනාශයට ගොදුරු වීම වළක්ව ගන්නයි අනෙක් පැත්තෙන් මේ Tamante එරෙහි වෙන ප්‍රහාරයට මුහුණ දෙන්නයි ජනතාවගේ පැත්තෙන් සංවිධානය වීමක් අවශ්‍යයි. එහෙම සංවිධානය නොවුනොත් එහෙම මේක ශිෂ්ටාචාරමය ඛේදවාචකයකින් කෙලවර වෙන්න ඉඩ තියෙනවා. මහා විනාශයක්. ඒ කියන්නේ අපි නිකන් මනුෂ්‍යභාවය පවා හිමි කරගෙන නිකන් මිනිස් දූවිලි බවට පත් වෙන තැනකින් මේක ඉවර වෙන්න ඉඩ තියෙනවා. විශාල වශයෙන් ලෙඩ රෝග හැදිලා සාගත වලින් මිනිසු මැරෙන ඒ වගේ තත්ත්වකින් මේක ඉවර වෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවි මේ වෙච්ච අරබුදය ජනතාවගේ ජයග්‍රහණයකින් කෙලවර කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි වැඩිපුර මේ දවස්වල හිතමින් ඉන්නේ. අපේ දේශපාලන වැඩපිළිවෙල අපි පෙළගස්සලා තින්නේ මේ පැත්තට. දැන් එතකොට ඔය මේ ධනවාදී සමාජ කඳවුරු දෙක, ධනවාදී දේශපාලන කඳවුරු දෙක ඔය කියන විදියට අර තට්ටු මාරු ක්‍රමයේ යටතේ පහෙන් පහට ඔහොම කරලා තමයි දැන් මේ මොහොතට මෙතෙන්ට මේ රට ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ මොහොත වන විට තුන්වැනි බලවේගයක් විදියට ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජන බලවේගය බරපතල විදියට සමාජය ඇතුලේ කතිකාවත ගොඩනගන්න උත්සාහ කරමින් ඉන්න බවක් පේනවා. එතකොට මේ වගේ ඓතිහාසික අවස්ථාවකත් මේ වගේ මිනිස්සු කන්න නැතුව මැරිලා වැටෙන්න යන තත්වයට පත් වෙලා ඉන්න වෙලාවකත් බැරි නම් ලංකාවේ සියලුම වාමාංශික දේශපාලන පක්ෂ ඇතුලේ බලවේග වලට එකතු වෙලා මේ මෙච්චර කල් මේ රට කාපු විනාශ කරපු මේ ධනවාදී කඳවුරු දෙකට එරෙහිව නැගී ඉන්න නම් මොකටද තවත් දේශපාලනික කරලා මේ සියලුම පක්ෂ එකතු වෙලා තුන්වෙනි බලවේගයක් විදිහට එකතු වෙන්න බැරි නම් මේ වගේ මොහොතක මම හිතන්නේ දේශපාලන පක්ෂ එකට එකතු වීම කියන එක යථාර්ථයේ නොපවතින දෙයක්. මොකද මේ පක්ෂ වෙන වෙනම පක්ෂ ලෙස පැවතීමට අදාළ කරන වෙනම සාධක ගොඩක් තියෙනවානේ. මූලධාර්මික ප්‍රතිපත්තිනේ වෙනස්කම් වගේ ගොඩක් දේවල් තියෙනවා. සංස්කෘතික වශයෙන්ුත් ලොකු පරතරයන් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ජනතා බලවේගය එකතු කරන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට තමන්ගේ ඉස්කෝලේ දරුවගේ ඉස්කෝලේ ගුරුවරයා වැඩ වර්ජනය කරනකොට ඒ ගුරුවරයාගේ වැඩ වර්ජනය කඩාකප්පල් කරන්න පාසල් වටලන්න ගොවියා යන තත්ත්වයක් නවත්තගන්නේ කොහොමද? මම ඍජුවම ඇහුවොත් ජනතා විමුක්ති පෙරමුණ හරි ඒක පැත්තකින් දෙවෝ. දැන් මේ මොහොතේ ජාතික ජන බලවේගයේ නමින් තවත් සංවිධාන ගණනාවක් එකතු වෙලානේ මේක හැදිලා තියෙන්නේ. එතකොට ඇයි ඒක එක්ක වැඩ කරන්න බැරි? ඒක එක්ක වැඩ කරන්න බැරි ප්‍රධාන හේතුව තමයි ඒක විසින් මේ තියෙන අර්බුදයට කිසිදු විකල්පයක් ඉදිරිපත් කළ නැති එක. විකල්ප වැඩපිළිවෙලක් අපි උදාහරණයකට හිතන්න ඩොලර් අර්බුදය සඳහා මොකද්ද දැක්ම කිව්වට පස්සේ මෑත කාලේ දිගටම ජාතික ජන බලවේගය කිව්වේ IMF යන්න කියලා. ඒක බැසිල් රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි ඔක්කොම කියන උත්තරේ. ඉතින් ඒක කියන්න තව කට්ටියක් හිටියා කියලා අනිත් අයට වඩා ඒගොල්ලොත් එක්ක 아무තු එකක් මම හිතන්නේ නැහැ. තවම චීන පිළේ මතවාදات එක්ක තමයි වැඩිපුර ගමන් කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. නැහැ. අපි එහෙම නැහැ. චීන පිළ සම්බන්ධ අපිට තියෙන ලොකුම විවේචනයක් තියෙන්නේ. මම කිව්වේ චීන පිළෙන් කැඩිලා ආපු නිසා රෝහණ සහෝදරයා චීන පිළ ගැන හරි කොමියුනිස්ට් පක්ෂය ගැන හරි පොඩ්ඩක්වත් දේශපාලන විවේචනය තනුක කළේ නැහැ. ඒ දේශපාලන විවේචනය එහෙමම තියාගත්තා. ඒක අපි සම්බන්ධනොත් එහෙම අපේ දේශපාලන විවේචනය එහෙමම තියාගන්නවා. ඒකේ ඉතින් බාධාවක් නැහැ. පොදු ප්‍රශ්නකදී ඒකට වැඩ කරන්න. අපි ජනතා විමුක්තිවලත් එක්ක නැගෙනහිර ජැටියේදී ඒකට වැඩ කරා. නැගෙනහිර ජැටිය ප්‍රශ්නදී අපි සයිටම් මාර්ගලේදී ඒකට වැඩ කරා. ඒකට වැඩ කරේ විශාල ප්‍රතිපත්ති වෙනසක් තියක්. ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ස්ටෑන්ඩඩ් PMC කියන තැන. ගුණාත්මක පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයට විරුද්ධ නැහැ. එයයි කිව්වේ ඒක ගුණාත්මක විය යුතු කියලා. අපි හිතියේ නෑ අධ්‍යාපනයේ පෞද්ගලිකරණයට අපි විරුද්ධයි කියන දැන් ඒකට සම්පූර්ණ වෙනස් ප්‍රතිපත්ති දෙකක්. නමුත් මේ දෙකේම කට්ටිය කියන නිසා සයිට් එක ගුණාත්මකයක් ඕන කියන කට්ටියත් කියනවා සයිට් මහුසි කරන්න කියලා. පෞද්ගලිකරණ එපා කියන අයත් කියනවා සයිට් මහුසි කරන්න කියලා. මේ කරන දෙයක් නීතියට අනුව කරන්න ඕන කියන අයත් කියනවා සයිට් මහුසි කරන්න කියලා. එතකොට මේ ඔක්කොමලා එක පෙරමුණක ඉද්දී අපි එකට වැඩ කරා.
ඒකට ඕන කරන සංස්කෘතිය අපි ගාව තියෙනවා. එහෙම වැඩ කරන්න පුළුවන්. නමුත් ඒකෙන් පොඩ්ඩක්වත් අපි දුර්වල කරගන්නේ අර නෑ මේ ස්ටෑන්ඩඩ් PMC කියන එකට අපි එකක නෑ. අපි no PMC කියන තැන අපි ඉන්නේ කියන එක අපි කියන එක නවත්තන්නේ නැහැ. අර එකට වැඩ කරන්න ඕන කියන එක වෙනුවෙන්. ඒක කියන ගමන් කොහොමද එකට වැඩ කරන්නේ කියන එක තමයි අපේ අවධානයට යොමු වෙලා තියෙන්නේ. වැඩසටහනේ අවසාන ප්‍රශ්න දෙකට ඇවිල්ලා තියෙන්නේ අපි මේ වෙලාවේ මේක පොඩ්ඩක් මූලධාර්මික කාරණයක්. අපි සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න දෙයක් තමයි මේ සමාජවාදී විප්ලවය ඇති වෙලා ඒ විප්ලවයට පසුව ඇතිවෙන ප්‍රතිවිප්ලව මර්ධනය කරලා ඊට පස්සේ නිර්මාණය වෙන එකක් තමයි කොමියුනිස්ට් ක්‍රමය. කියන්නේ රාජ්‍යයක් නොමැති යුගය. ඒක සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න අර මිත්‍යාවක් නැත්නම් පරමාදර්ශයක් විදියට. එතකොට දැන් මේ මොහොත වන විට ඒ අර අනාගත කොමියුනිස්ට්වාදය කියන ඒ මිත්‍යාව තවදුරටත් ඈතට ගිහිල්ලා ඒ අනාගත කොමියුනිස්ට්වාදය කියන තැනට ඇවිල්ලා සමාජවාදය කියන එකම. ඒ කියන්නේ සමාජවාදයේම එක්තරා සමාජවාදී විප්ලවය කියන එකම එක්තරා විදියක ෆැන්ටසියක් නැත්නම් මනෝරාජික දෙයක් බවට පරිවර්තනය වෙලා නැද්ද මේ මොහොත වනේ? එහෙම නෑ මම හිතන්නේ. එහෙම නෑ කියලා කියන්නේ දැන් උදාහරණයකට සාමාන්‍ය මිනිස්සු කියන 225ම එපා. පාර්ලිමේන්තුව එපා කියලා කියද්දී අර මූලධර්මවාදීන් බෝම්බ ගහන වෙලාවේ පල්ලි වලට ගොඩක් අය කිව්වා මේ පාර්ලිමේන්තුවේ බෝම්බයක් ගහුවොත් අපිත් උඹලත් එක්ක එකතු වෙනවා කියලා බිහිලුවට තමයි කිව්වේ. නමුත් ඒ කියන එක ඇතුලේ තියෙනවා ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් කියන ඒවා ප්‍රතික්ෂේප කරනවා. එතෙන්ට සමාජයේ ගිහින් තියෙනවා. ඒක මීට කලින් තිබ්බේ නැති එකක්. එහෙම වර්ධනයක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඉස්සර මොන හරි කම්කරු අරගලයක් වගේ යද්දී නිකන් වන්දි ගන්නවා වගේ තැනකට තමයි කම්කරුන්ගේ සටන් පාඨ හැදෙන්නේ. දැන් යන්නේ ඔකුයිපයි මූවමන්ට්ස් නේ. හැමතැනම අත්පත් කරගෙන ඉන්නවා. මේ මෑතකදී අර කඩුවෙල මේ ඇඟලුම් කර්මාන්තශාලාව කම්කරු විසින් අත්පත් කරගත්තා. නෑ මේක අපි කරන්නේ කියලා. දැන් ඔය වතු කම්කරුවන්ගේ පහුගිය කාලේ සටන් පාඨයේ තිබුණේ 10 දෙන්න බැන්න වතු අපිට දෙන්න. එතකොට මේ ඒ අදාළ වැඩ කරන ජනතාව විසින් ආර්ථිකය පාලනය කරන එකක් ඉල්ලා සිටින එකක් තියෙනවා. ඒක සමාජවාදී කියලා නමින් ඉල්ලන්නේ නෑනේ. ඒක තමයි මේ ඉල්ලා සිටීමින් තියෙන්නේ. එතකොට අර ගොවියෝ කියද්දි තීරණ ගැනීමේ අයිතිය ගොවීන්ට දෙනු සමාගම් පිට වෙනු කියලා කියද්දි ඒ කියන්නේ ඒක තමයි. එතකොට ඒ නිසා දැන් ඇත්තටම මේක ඉතිහාසයන් කවරදාටත් වඩා එක පැත්තකින් සමාජයේ පොදු පුළුල් පිළිගැනීමකට ලක් වෙලා එහෙමත් වෙනවා. දැන් උදාහරණයකට හිතන්න ගම් වතුරක් ආවත් මිනිසුන්ගේ අදහසක් තියෙනවා මේ රජය මොකක්වත් කරන්නේ අන්තිමට ගම් වතුරට කොටු වෙලා ඉන්න මිනිසුන්ට කන්න දෙන්නෙත් සමාජයේ එකතු වෙලා අන්තිමට ගෙවල් ටික ගම් වතුර බහැලා ගියාට පස්සේ සුද්ධ කරලා දෙන්නෙත් සමාජයේ එකතු වෙලා කොහොම කරන්නේ මිනිස්සු එකතු වෙලා දැන් මිනිස්සු සාමාන්‍යයෙන් ගම් වතුර එන කාලේට ලොකු කතා බහක් වෙනවා කඩුවෙල බියගම හරිය මොකටද රජය කොමෙන්ට් ෂාට් එකෙන් තමයි මිනිස්සු අහන්නේ දැන් ඔක්කොම කරන්නේ අපි නම් මොකටද මේක රජයත් තිබිලා මොකටද රජය ඕනේ මේ ඉතුරු ටිකත් අපිට කරගන්න පුළුවන් කියලා රජය අන්තිමට එන්නේ මේ අර මොනවාද මේ ගම් වතුර යට වෙච්ච කට්ටිය වන්දි දෙන්න කියලා ෆෝම් පුරවන්න තමයි රජය එන්නේ. මම හිතන්නේ ගිය දැන් අවුරුදු ගානකට කලින් ආපු ගම් වතුරේ තාම ෆෝම් පිරෙව්ව තාම වන්දි හම්බුන්නේ කාටවත්. ඒතර මිනිස්සුන්ගේ දැන්ටත් මිනිස්සු අතර සාකච්ඡාවක් තියෙනවා මේ රජය ඕනේ නැහැ. හරිද? එහෙම සාකච්ඡා තියෙනවා. ඒතර ඒවා ඇවිල්ලා තියෙන්නේ අර අපි කියන අර්ථයෙන්ම නෙමෙයි තමයි. මොකද එතෙන්ට වෙන දිශානතියක් මේක ඇතුලේ තියෙනවා. නමුත් අමාරු එක තමයි අපිට ඉතිහාසයේ කියන ධනවාදයේ ඊටාම බරපතල බිඳ වැටීමකට ලක් වෙලා ලෝකේ පුරා ධනවාදයට එරෙහි විරෝධයක් ඇති වෙලා ඒක වමට වාසිදායක තත්වයක තියෙද්දි ඒ තත්වය ඇවිල්ලා තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන්ම ලෝක වමේ ව්‍යාපාරය ඊටාම දුර්වල අවස්ථාවක තියෙනකොට. ඒ නිසා දැන් මේක තියෙන්නේ අවස්ථාවත් වැඩි අභියෝගයත් වැඩි. අපි 80 දශකෙත් එක්ක සංසන්දනය කරලා 80 දශකේ මේ තරම් අවස්ථාවක් තිබුණේ නැහැ. ධනවාදෙ මෙච්චර නිර්වත් වෙලා තිබුණේ නැහැ. එහෙම තිබුණේ නැහැ. හැබැයි අවස්ථාව වැඩි. මීට වඩා දැන් අපිට ඒගොල්ලන්ට වඩා ගොඩක් තර්ක තියෙනවා අපිට. ගොඩක් දේවල් කියන්න දේවල් තියෙනවා. මිනිසුන්ට ඒත්තු ගන්නන්නත් පුළුවන්. නමුත් බලය සම්බන්ධ කරුණේදී ජාත්‍යන්තර වශයෙන් අපි දුර්වල වෙලා ඉන්නේ. විශාල වශයෙන් දුර්වල වෙලා. යම් කිසි විදියකින් හෙට දවසේ ලංකාවේ ආණ්ඩු බලය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලැබුණොත් පළමුවැනි වතාවට මුලින්ම මොකද්ද කරන්නේ? මුලින්ම කරන්න වෙන්නේ ආණ්ඩු බලය පක්ෂයක් අතින් කියන එකෙන් ඉවත් කරලා ඒක පොදු ජනතා ව්‍යුහයන් අතට පත් කරන ක්‍රමවේදයක් සකස් කරන එක. අපිට දැනට ඒව පිළිබඳ යෝජනාවලියක් තියෙනවා. අපි ඔය කලින් ලිඛිතවත් සමහර දේවල් මැතිවරණවලදී එහෙම දැම්ම අපේ යෝජනා. ජනතාවගේ පාලනයක් කියන එක තමයි අපේ මූලික අදහස. මේක අපේම අදහසක් නෙමෙයි. අපේම අදහසක් නෙමෙයි කියලා කියන්නේ 1935 ලංකා සම සමාජ පක්ෂය
ලංකාවේ පළවෙනිටම දේශපාලනේ පටන් ගන්නකොට ඕගොල්ලෝ මොකක්ද කියන්නේ කියලා හැම ඒගොල්ලෝ කිව්වේ අපේ සටන් පාර්ටිය ගොවිකම්කරු ආණ්ඩුවක් කියලා. ඒක ඉස්සරත් කියපු එක. නමුත් අපි දැන් ගොවිකම්කරු කියන එක වඩා සංකීර්ණ වෙලා නිසා අපි කියනවා ජනතාවගේ වැඩ කරන ජනතා කොටස් වල පාලන බලයක්. කියන. ඒකට අපේ බොහෝ විට අපිට එවැනි අපි හිතන්න අපේ මූලිකත්වයෙන් ධම්මාකාරයක බල පෙරලියක් සිද්ධ වුණොත් එහෙම එවැනි වෙලාවක අපි ප්‍රමුඛතාවය දෙන්නේ අපේ අංක 1ට එන්නේ කොහොමද මේ සමාජය බල ගැනීම සඳහා රාජ්‍යයේ තීන්දුව ගැනීමේ බලය ජනතාව විශේෂයෙන් වැඩ කරන ජනතා කොටස් සමාජයේ පහළ ස්තරයන් සතු කිරීම සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට යන්නේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය වෙනුවට ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට යන්නේ කොහොමද කියන එක ගැන තමයි අපේ හිතන ප්‍රමුඛතාවය. වර්තමාන දේශපාලන සමාජ ආර්ථික ගැටලු අර්බුද හමුවේ ලාංකීය ජනතාව මුහුණ දෙන අරාජිකත්වය නැත්තම් විඳින දුක පිළිබඳ තමයි අපි අද කතා කරේ. එම අර්බුද වලින් ගොඩ එන මග මේ අර්බුද වල අවසානයේ කොයි බටද කියන කාරණා සම්බන්ධව මේ වැඩසටහන සඳහා ඒ කාරණා සම්බන්ධයෙන් අපිත් එක්ක කතා කරන්න අද එකතු වුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. එහෙනම් නැවත වතාවක් හිරු පසුවදන වැඩසටහනක් සමගින් අපි සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් අද අපි මේ වැඩසටහන හමාර කරනවා. අයිබෝන්. උණුසුම් වීඩියෝ එසැනින් බලාගන්න හිරු නිවුස් YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.